අයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ සහායක ව්‍යුත්පන්න ගැන. මොකද්ද මේ සහායක ව්‍යුත්පන්නයක් කියලා කියන්නේ? ප්‍රධාන ව්‍යුත්පන්නයට අමතරව එම ව්‍යුත්පන්නය තුල ගොඩනැගෙන අනු ව්‍යුත්පන්නයක්. එහෙම නැත්නම් සහායක ව්‍යුත්පන්නයක්. යොදා ගැනීම පිළිබඳව අද කතා කරන්නේ. එතකොට අපිට තියෙනවා ව්‍යුත්පන්න ක්‍රම තුනක්. ඍජු, වක්‍ර සහ අසම්භාව්‍ය කියලා ව්‍යුත්පන්න ක්‍රම තුනක් තියෙනවා. මේ ක්‍රම තුනට අනුව අපිට ගොඩනැගීමට අපහසු වුණොතින් අපි ඊළඟට භාවිතා කරනවා එම ප්‍රධාන ව්‍යුත්පන්නයට අමතරව අනු ව්‍යුත්පන්න ඒ ප්‍රධාන ව්‍යුත්පන්නය තුල. ඒකට තමයි අපි කියන්නේ සහායක ව්‍යුත්පන්න ක්‍රමය කියලා. අපි උදාහරණයක් සමග බලමු මේක ගොඩනගන්නේ කොහොමද කියලා. එතකොට තර්කයක නිගමනය අපිට විසඳීමට අපහසු වුණු විට අපි මොකද කරන්නේ? ඍජු, වක්‍ර, අසම්භාව්‍ය කියන මේ ව්‍යුත්පන්න ක්‍රම තුනට අනුව ඕනෑම අවයවයක් අපිට දක්වන්න පියවරක් ලෙස ගෙනෙන්නලා ප්‍රධාන ව්‍යුත්පන්නය තුල සහායක ව්‍යුත්පන්නයක් ගොඩනගන්න පුළුවන්. අපි උදාහරණයක් අරගෙන බලමු. දක්වන්න ලෙස P ගම්ම්‍ය Q ගම්ම්‍ය S අපි ලියනවා නිගමනය. පස්සේ පළවෙනි පේළිය, දෙවෙනි පේළිය අපි මෙතන තියෙන්නේ ප්‍රධාන සංකේතය ගම්ම්‍ය සංකේතය. එතකොට එහි අපිට භාවිත කරන්න පුළුවන් P කියන පූර්වාංගය ලියලා අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය. තුන්වෙනි පේළිය ලෙස අපිට P ත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා P ගම්ම්‍ය Q කියන පළවෙනි අවයවය. ඊට පස්සේ අපි හතර අපිට ලැබෙනවා Q ලැබෙනවා අනුමිත රීතිය, අස්ථි ප්‍රකාර රීතිය, 2 3 අස්ථි ප්‍රකාර රීතිය. පහ අපිට අවශ්‍යතාවය තියෙන දැන් අපිට අවශ්‍යතාවය තියෙන්නේ Q ගම්ම්‍ය S. පස්සේ අපි දක්වන්න පේළිය ලෙස Q ගම්ම්‍ය S කියන අපිට දැන් අසභාව්‍ය ව්‍යුත්පන්නයේදී අවශ්‍ය වෙන්නේ පූර්වාංගය ලැබුණා. එතකොට අපරාංගය අපිට ලැබෙන්න ඕනේ. දැන් එහෙනම් අපි මෙතනින් ඉදිරියට අපිට යන්න අපහසුතාවයක් තියෙන නිසා අපි කියනවා එහි අපරාංග කොටස දක්වන්න කියලා. පූර්වාංගය අපි අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පන ලෙස ගත්තා. අපි අපරාංගය ලෙස ගන්නවා අපරාංග කොටස දක්වන්න කියලා අපි ගන්නවා. එතකොට අපිට නැවත 6 පේළිය ලෙස මෙහි Q ලබා ගන්න පුළුවන්. එතකොට අපි ලියනවා අනු ව්‍යුත්පන්නයේ දක්වන්න කොටසේ අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය ලෙස යොදා ගන්නවා. පස්සේ 7 වෙනි පේළිය ලෙස අපිට Q එක්ක සම්බන්ධ අවයවයක් තියෙනවා Q ගම්ම්‍ය R කියන කොටස. එතකොට අපි ලියන්නේ ඒ දෙවෙනි අවයවය ලෙස. ඊළඟට 8 අපිට R ලැබෙනවා අස්ථි ප්‍රකාර රීතිය අනුව 6 7 අස්ථි ප්‍රකාර රීතිය ලෙස. 9 R එක්ක සම්බන්ධ අවයවයක් තියෙනවා R ගම්ම්‍ය S. කොට අපි ලියනවා ඒ තුන්වෙනි අවයවය අපි ගත්තා. ඊට පස්සේ 10 අපිට S ලැබෙනවා. එතකොට අපි ලියනවා 8 9 අස්ථි ප්‍රකාර රීතිය ලෙස. දැන් බලන්න මේ අනු ව්‍යුත්පන්නයේ පූර්වාංගය ලිව්වා අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය. එතකොට අපරාංගය අපිට ලැබුණාට පස්සේ අනු ව්‍යුත්පන්න කොටස ඔප්පු කරලා අවසන් වෙනවා. ඒකට ඒ දක්වන්නේ කියලා අපි අනු ව්‍යුත්පන්නය අවසන් කරලා තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා පූර්වාංගය මේ ප්‍රධාන ව්‍යුත්පන්නයේ පූර්වාංගය අපි P ලැබිලා තියෙන්නේ. එහි අපරාංගය Q ගම්ම්‍ය S. ඒකට මේක ඔප්පු වෙලා ඉවරයි කියලා කියන්නේ. එතකොට මේ ප්‍රධාන ව්‍යුත්පන්නය අවසන් වෙලා තියෙනවා. එතකොට අපි ප්‍රධාන ව්‍යුත්පන්නය සමෝහණය කරලා අවසන් කරනවා. දැන් මෙතන අපි Q අරගෙන තියෙනවා. මේ Q අපිට ලබා ගැනීම අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක ගත්තා කියලා කිසි ගැටලුවක් නැහැ. ඒක ප්‍රධාන ව්‍යුත්පන්නය අපිට අවසන් කරලා දැන් තියෙන්නේ. දැන් මේ විදිහට තමයි අනු ව්‍යුත්පන්නය භාවිත කරන්නේ. ප්‍රධාන ව්‍යුත්පන්නයේට මේක අපිට ඉදිරියට සාධනය කරගන්න අපහසු වුණු විට අපි භාවිත කරන ක්‍රමවේදය තමයි අනු ව්‍යුත්පන්නයක් ගොඩනගලා එය අවසන් කරන එක. ඊළඟට අපි තව උදාහරණයක් අරගෙන බලමු කොහොමද සහායක ව්‍යුත්පන්නයක් භාවිත කරන්න කියලා. මේකේ මෙහි දී ඇති තර්කයේ නිගමනය not Q ගම්ම්‍ය S දක්වන්න ලෙස අපි කියනවා. දක්වන්න not Q ගම්ම්‍ය
S ලෙස. පස්සේ 1 2 මේ තියෙන ගාම්‍ය ප්‍රකාශනයක් අපි not q ගේනවා. එතකොට ව්‍යුත්පන්න ක්‍රමයේ අපි අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය. අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය අපි මේ not q පූර්වාංගය ලියුවා. ඊපස්සේ තුන්වෙනි පේළිය ලෙස දැන් අපිට not q එක්ක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අපහසුයි මේ තර්කය තුල. අවයවයන් වලින් අපිට ඉදිරියට යන්න අපහසුතාවයක් තියෙනවා. ඊළඟට අපිට අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය ලිව්වට පස්සේ අපිට තියෙන්න ඕනේ S අපිට ලැබෙන්න ඕනේ අපරාංගය ලැබෙන්න ඕනේ. එහෙනම් අපි දක්වන්න ලෙස S ලියනවා. මෙහි පූර්වාංගය ලිව්වා අපරාංගය අපි දක්වන්න ලෙස ගන්න. 4 S කියනකොට අපි not S. එතකොට අපි කියනවා වක්‍ර ව්‍යුත්පන්න උපකල්පනය. ඊළඟට 5 S එක්ක සම්බන්ධ අවයවයක් තියෙනවා not P ගම්ම්‍ය S. ඒ දෙක අවයවය ගත්තා. දෙක අවයවය අපි අරගත්තට පස්සේ 6 අපිට ලැබෙනවා P ලැබෙනවා. ඒ 4 5 නාස්ති ප්‍රකාර රේඛය. 7 P එක්ක සම්බන්ධ අවයවයක් අපිට තියෙනවා P ගම්ම්‍ය Q වියෝජක R. පළවෙනි අවයවය. පස්සේ 8 අපිට ලැබෙනවා Q වියෝජක R. ඒ 6 7 අස්ති ප්‍රකාර රේඛය. 9 දැන් අපිට මෙතන ඉන්නවා not Q. මෙතන ඉන්නවා Q වියෝජක R. ඒ අනුව අපිට R ලැබෙනවා. ඒ 2 8 නාස්ති ප්‍රකාර නාස්ති අස්ති ප්‍රකාර රේඛය. නාස්ති අස්ති ප්‍රකාර රේඛය. සේ 10 R එක්ක සම්බන්ධ අවයවයක් අපිට තියෙනවා R ගම්ම්‍ය S. කොට ඒ තුන්වෙනි අවයවය. එතකොට R එක්ක ලැබෙනවා අපිට 11 S ලැබෙනවා අස්ති ප්‍රකාර රේඛය අනුව 9 10 අස්ති ප්‍රකාර රේඛය අනුව. එතකොට බලන්න වක්‍ර ව්‍යුත්පන්නයේදී මම උගන්වලා ඇති පරස්පරතාවයක්. එම ව්‍යුත්පන්නය තුල පේලි දෙක පරස්පරතාවයක් ගොඩනැගුණාට පස්සේ එය ඔප්පු කර අවසන් වෙනවා. එතකොට මෙහි පරස්පරතාවය ගොඩනැගුණා. අපේ අණු ව්‍යුත්පන්නය අපේ අවසන් වෙනවා. එතකොට අණු ව්‍යුත්පන්නය අවසන් වෙනවා කියලා කියන්නේ මෙහි පූර්වාංගය දීලා තියෙනවා. අපරාංගය දැන් අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා ප්‍රධාන ව්‍යුත්පන්නයත් අවසන් වෙනවා මේ අනුව. මේ තමයි සහායක ව්‍යුත්පන්න භාවිත කරන එක් ක්‍රමවේදයක්. අපි තව උදාහරණයක් අරගෙන බලමු. right අපි බලමු තව උදාහරණයක් මේ අනුව සාධනය කළා. ඊට පස්සේ අපි මුලින්ම අපි දක්වන ලෙස Q ගම්ම්‍ය not P දෙනවා. Q ගම්ම්‍ය not P කියනවා. ඒ මෙන්න මේ තර්කයේ නිගමනය. ඒ පළවෙනි පේළිය. දෙවෙනි පේළිය විදිහට මෙතන තියෙන ගම්ම්‍ය ප්‍රකාශනයක්. අපි එතකොට ගම්ම්‍ය ප්‍රකාශනය තුල තියෙන පූර්වාංගය අපි ලියනවා. එතකොට අපි අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය දාගන්නවා. එතකොට අසම්භාව්‍ය ව්‍යුත්පන්න උපකල්පනය දාගත්තට පස්සේ අපි තුන්වෙනි පේළිය විදිහට අපිට එතනින් ඉදිරියට යන්න හැකියාවක් මෙම අවයව තුලින් අපිට නැහැ. ඒ නිසා අපි මෙහි අපරාංගය අපි දක්වන්න කියලා ගන්නවා. not P 4 P ඒ වක්‍ර ව්‍යුත්පන්න උපකල්පනය. ඊට පස්සේ 5 අපිට තියෙනවා P එක සම්බන්ධ අවයවයක් P ගම්ම්‍යයි Q ගම්ම්‍ය R එක අවයවයක්. ඊට පස්සේ 6 අපිට ලැබෙනවා ඒ අනුව Q ගම්ම්‍ය R. ඒ අපිට ලැබෙන්නේ 4 5 අස්ති ප්‍රකාර රේඛය. 7 මෙතන තියෙනවා Q මෙතන තියෙනවා Q ගම්ම්‍ය R. ඒ අනුව අපිට ලැබෙනවා R ඊට අපිට දෙනවා 2 6 අස්ති ප්‍රකාර රේඛය. මෙතන ඉන්නවා අපිට දෙවෙනි අවයව විදිහට not R. ඒ තමයි 2 අවයවය. මේ අනුව වක්‍ර උත්පන්නය තුල
අනු වක්‍ර ව්‍යුත්පන්නය අනු ව්‍යුත්පන්නයක් ඒ තුල තියෙනවා පීලි දෙක විසමවාදී බවක් ප්‍රතිජාලන හා ප්‍රතිඡේදන අවස්ථාව. ඒ අනුව වක්‍ර ව්‍යුත්පන්න මේ අනු ව්‍යුත්පන්නය නිම වෙනවා. එතකොට ප්‍රධාන ව්‍යුත්පන්නයේ තියෙන අසම්භාව්‍ය ව්‍යුත්පන්නයක්. එතකොට උපකල්පනයේ තියෙන Q මේ නිගමනයේ පූර්වාංගය අපරාංගය අපි දක්වන්න කියලා අනු ව්‍යුත්පන්නයක් විසාරගෙන තියෙනවා. ඒ අනුව අපිට දැන් ප්‍රධාන ව්‍යුත්පන්නයත් අවසන් වෙනවා එනවා. මේ තමයි අනු ව්‍යුත්පන්න භාවිතය. එතකොට අපි සහායක ව්‍යුත්පන්නයක් කොහොමද ප්‍රධාන ව්‍යුත්පන්නය තුල ගොඩ නැගෙන්නේ? අර අපිට දීලා තියෙන අවයව මගින් ඉදිරියට ගෙන යාමේ අපහසුතාවයක් තියෙනවා නම් එවිට අපි අනු ව්‍යුත්පන්න භාවිත කරනවා. මේ අනු ව්‍යුත්පන්නයෙන් කෙරෙන්නේ ප්‍රධාන ව්‍යුත්පන්නය ඔප්පු කරගන්න ඒට සහායක් ලැබෙන්නේ. මේ නිසා අනු ව්‍යුත්පන්න අපිට ඍජු වක්‍ර අසම්භාව්‍ය කියන ඒ ක්‍රම තුනටම අනුව ගොඩනගන්න පුළුවන්. නාද අපි අවසන් කරනවා අනු ව්‍යුත්පන්න භාවිතය පිළිබඳව. බොහොම ස්තුතියි.